සුබ උදෑසනක් ඔබ සියලු දෙනාට. අද අප්‍රේල් මාසේ 5 වෙනිදා පළවෙනි ඉරිදා. තවත් සතියකින් අපි යේසුස් වහන්සේගේ උත්ථාන ඉරිදාව සිහි කරමු. බයිබලයට අනුව අද දවස වෙන්වන්නේ තල්ලතු ඉරිදා නැත්නම් ෆාම් සන්ඩේ හැටියට. අපේ සුභාරංචි පොත්වල සටහන් වෙනවා යේසුස් වහන්සේ රාජ තේජසින් යෙරුසලමට වැඩිය දවසත් ඉන් අනතුරුව ඒ දේවමාලිගාවට ඇතුල් වෙලා දේවමාලිගාවේ කෙරෙමින් තිබුණා වූ දෙවියන් වහන්සේව අගතියට අපහාසයට අගෞරවයට පත් කරන්නා වූ සියලු ක්‍රියාවන් වලට විරුද්ධව සිටිමින් ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේගේ මාලිගාව පවිත්‍ර කරමින් අපි කෙසේ ස්වාමින් වහන්සේගේ ආත්මය තුල පවිත්‍ර යුතුද යන්න මතක් කර දීම උන්වහන්සේදා ඉටු කළා. වෙනදා මේ වගේ අවස්ථාවක අපිට අපේ බයිබල් පාසල් වල දරු දැරියන් ඒ වගේම අපගේ සභාවේ වැඩිහිටි අය එකතු වෙලා දේවමාලිගාවට පිවිසෙන්නේ අපිට පුළුවන් කමේ හැටියට ඊට සුදුසු හමුවත්තක් තල්ලත්තක් වෙන්න පුළුවන්. එය සැමරුම් කරමින් ස්වාමින් වහන්සේගේ මන්දිරයට ඇතුළු වුණා. පුංචි කාලේ සිටන් අපි හැමෝටම මේ පුරුද්ද නැත්තම් මේ කළා වූ ක්‍රියාවන් අද දවසේ මෙනෙහි වෙන විට එක්තරා විදිහක කනගාටුවකුත් අපිට ඇති වෙනවා. ඒ මොකද අපි යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේගේ එකම පුත්‍රයා හැටියට පිළි අරගෙන උන්වහන්සේ කළ ඒ පිරිසිදුකම දේවමාලිගාව තුළ ඇති කරන කොටස්කරුවන් කොටස්කාරයන් වීමට ලැබූ වාසනාවන්ත වූ අවස්ථාව සිහිපත් කරමින් කෙසේ වෙතත් අද උදෑසනදී අපගේ ලෝකයේ පුරා අපේ රට තුළ අපි කවුරුත් දන්න මේ ව්‍යසනයේ හේතුවෙන් අපිට එවැනි එක්වීමක් ඉටු කරන්න බැරි වුණත් අපි ස්වාමින් වහන්සේ තුල අද දවසේදී සිහිපත් කරගෙන මේ ලස්සන උදෑසන ඉරිදා දේව මෙහෙයට සහභාගී වීම පිණිස අපි ඔබ හැම දෙනාට ඔබේ නිවසේ සිටම ඊට සහභාගී වීමට ආරාධනා කරනවා. අපි මොහොතක් නිශ්චල වෙමින් යාඥාවට එකතු වෙමින් ස්වාමින් වහන්සේට අපගේ මෙහෙයට වඩින ලෙස ආරාධනා කරමු. අපි හිස් නමා සිටිමු. අතිශුද්ධ 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 දෙව්පේ වඩිනුව අප වෙත ඔබ මෙත පාමින් වඩිනුව අප වෙත වඩිනුව අප වෙත වඩිනුව අප වෙත ඔබ මෙත පාමින් සෞබාල 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 යේසුස් කුමටද ඔබ ඇර වෙන කිසිවෙක් අනේ කුමටද ඔබ හැර කුමටද ඔබ හැර කුමටද ඔබ හැර වෙන කිසිවෙක් අනේ සුතාත්ම සුතාත්ම සුතාත්ම
දෙවිඳේ සවිබාල දෙනු මැන යෙදෙනට සේවයේ සවිබාල දෙනු මැන සවිබාල දෙනු මැන සවිබාල දෙනු මැන යෙදෙනට සේවයේ ත්‍රිඑක 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 දෙවිඳේ අපි ඔබ අභියස සිටිනේ මුබැතිනේ අපි ඔබ අභියස අපි ඔබ අභියස අපි ඔබ අභියස සිටිනේ මුබැතිනේ ආදරවන්ත ස්වාමීනි අපි ඉන්නේ ඔබ වහන්සේගේ පාමුල මේ වෙලාවේදී මුළු ලොවක් ඔබ වහන්සේ පාමුලේ ඉන්න ඔබ වහන්සේව දන්න නොදන්න සෑම කෙනෙක්ම එක සිතින් මුළු සිතින් දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වෙන. එය කවදාවත් ඔබ වහන්සේව හඳුනගන්න නැතුව ඇත. එය ඔබ වහන්සේගේ වචනේ අසා නැතුව ඇත. ඒ කවදාවත් ඔබ වහන්සේගේ වචනේ කියවන්න උනන්දු වී නැති ඇත. නමුත් ඔවුන් දැන් විශ්වාස කරනවා. මිනිස්යාට කළ නොහැකි බොහෝ දේ දෙවියන් වහන්සේට කළ හැකි බව. ඇති වී තිබෙනා වූ මේ කොරෝනා වෛරසය හේතුවෙන් මුළු ලොවක් මුහුණ පා සිටින අනපේක්ෂිත අවස්ථාව ජයග්‍රහණය කළ හැකි දෙවියන් වහන්සේගේ බලයෙන් පමණක් සහ උන්වහන්සේට යාඥා කිරීමෙන් පමණක් කියන සංකල්පයට සිතුවිල්ලට බලාපොරොත්තුවට මිනිසුන් එක්රොක් වෙමින් සිටිනවා. මේ උදෑසනදී අපි සිහි කරනවා ස්වාමීනි මනුෂ්‍ය බලවේගයකට කිසිම ජීවමාන නොවන බලවේගයකට මෙය වැලක් විය නොහැකි බව මුළු විශ්වයේ මෞංකාර ස්වාමින් වහන්සේට හැර දේව පුත්‍ර යේසුස් වහන්සේගේ බලයට හැර කිසිදු බලවේගයකට වටිනාකමක් නැති කෙනෙකුට මෙය ඉටු කළ නොහැකි බව අපි විශ්වාස කරමු. අද දවසේදී ඔබ වහන්සේගේ දහම් පණිවිඩය ඔබ වහන්සේගේ ආත්මික අනුග්‍රහය ඉල්ලන සැමට ආයදින සැමට මේ දේව මෙහෙය තුටුපඬුරක් බලාපොරොත්තුවක් ආත්මික පිරිසිදුකමකට යුක්ති සහගත බලාපොරොත්තුවකට තීන්දුවකට එන්න ඉවහල් වෙන්න කියා ඒ ඔබ වහන්සේ බාර ගන්න කියා ඉල්ලමින් අපි සියලු දේ ඔබ වහන්සේට කැප කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි ගායනා කරමු ගීතිකා පොත්වල පළවෙනි ගීතයේ හැටියට 126 වෙනි ගීතිකාව ගීතිකා පොත්වල 126 වෙනි ගීතිකාව මුළු ලෝක සැමා පාපෙන් මුදනා. පාපෙන් මුදනාමෙන පත්තුතුම් යේසුස් සුරනේ දිව්‍ය ප්‍රේමය මහද දදුරු කර දැමුවෙන නැත මට සැනසීමා ඔබ
දිව්‍ය ප්‍රේමය මහද දැදුරු කර දැමු වෙන නැත මට සැනසීමා මෙනි ඔබේ මවිත වූ ප්‍රේමය සන්දාවේ මා පෙම් ඔබට නොමවේ රුදු නිරයෙන් ගැලවෙන්නට ඕලැබ ගන්නට සග සැපතා නොමවේ රුදු නිරයෙන් ගැලවෙන්නට ඕලැබ ගන්නට සග සැපතා මුළු ලෝක සැමා පාපෙන් මුදනාමෙන් පාතුතුම් යේසුස් සුරනේ ඔබ දිව්‍ය ප්‍රේමය මහද දැදුරු කර දැමු වෙන නැත මට සැනසීමා දිව්‍ය ප්‍රේමය මහද දැදුරු කර දැමු වෙන නැත මට සැනසීමා ඔබ අපමණ දුක් කරදරද නොයෙක් ලෙස පහරද නින්දා ලැබ බෝසේ ඉදුවේ එසිය දිවි මා උදෙසාමය ප්‍රේම නොකර ඉඳිනෙම්ද කෙසේ ඉදුවේ සිය දිවි මා උදෙසාමය ප්‍රේම නොකර ඉඳිනෙම්ද කෙසේ මුළු ලෝක සැමා පාපෙන් මුදනාමෙන් පාතුතුම් යේසුස් තුරනේ ඔබ දිව්‍ය ප්‍රේමය මහද දැදුරු කර දැමු වෙන නැත මට සැනසීමා ඔබ දිව්‍ය ප්‍රේමය මහද දැදුරු කර දැමු වෙන නැත මට සැනසීමා අපි දැන් අපගේ පළවෙනි බයිබල් කියවීමට අහුම්කන් දෙමු සුදෝ මාර්ක්තුමාගේ සුභාරංචිය 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදයේ දක්වා ඇති කොටස දැන් කියවනු ලබනවා ඇති ඔබ අතේ බයිබල් තිබේ නම් කරුණාකරලා පෙරලා ගන්න මාර්ක් 11 පළවෙනි පදයේ සිට 10 වෙනි පදයේ දක්වා ඇති කොටසට අපි දේව වචනයට අහුම්කම් දෙමු සුදු මාර්ගයේ සුභාරංචියේ පළවෙනි පදයේ සිට 11 වෙනි පදයේ දක්වා ඕම් යෙරුසලම් ළඟම ඔලිය කන්දට නුදුරුව බෙත්නානන් හා බෙන්තියාන පැමිණ උන්වහන්සේ සිය ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින් ඔබ ඉදිරියේ ඇති ගමට යන්නයි කීය. කෙනෙහිම කිසියෙකු කිසි කලක උගැහැවුණු බැඳි සිටි ගොටුළු නාම්බෙකු ඔබට සම්බවනු ඇත. ඌ ලියා මෙහි ගෙනෙන්න. ඔබ මේ කරන්නේ මන්දයි යමකු ඇසුවොත් සමිඳන් වහන්සේ හට උන්ගෙන් වැඩක් ඇත. නොපමම ඌ ආපසු එවනු ඇතයි ඔවුන්ට කියන්නයි වදාළසේක. ඔවුන් ගොස් දොර ළඟ සිටින වීදියේ දිගේලි කොට සිටි ගොටලුවා නාම්බෙකු දෙක ඌ ලියුවේය. ඒ සිටි අයගෙන් ඇතෙමෙක් කතා කොට කොටළු නාම්බා ලියන්නේ මන්දයි ඇසුව. යේසුස් වහන්සේ වදාළසේම ඔවුන්ට පිළිතුරු දුන්හ. එවිට ඔවුන්ට ඉඩ දුන්නෝය. ඔවුන් කොටළු නාම්බා යේසුස් වහන්සේ වෙතට ගෙන වූත් තමන්ගේ උතුරු සළුව ඌ පිට එළවා උන්වහන්සේ ඌ පිට හිඳගත්සේක. එයිට බොහෝ දෙනෙක් තමන්ගේ සළුද අන් අය වතු පිටි වලින් කපාගත් කොළ අතුද මහ ඇතුළේය. පෙරටුවෙන් හා පිටුපසින් ගිය හොසන්නා සමිඳුන් නමින් වටිනා මෙතුමාගේ හඬ ආසිරි වේවා. අපේ සියව් දාවිද්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේවායි උසස්වැනි හොසන්නා කියා මොර ගැසුව. යේසුස් වහන්සේ යෙරුසලමට පැමිණ දේවමාලිගාවට ඇතුල්ව අවට සියල්ලන් නරඹා සවස් වූ බැවින් 12 දෙනා සමග බෙත්ලහේම් බලා නිම ගියේය.
දේවචනේ කියවා නිමි. ඒ තේරුම් ගැනීමට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. අපි මොහොතක් අපි සිටින ස්ථානයේම දනින් සිට ස්වාමින් වහන්සේ සමග යාඥාවට යොමු වෙමු. අපි දනින් සිටින අතරතුරම අපේ ජීවිත දිහාවට අපි හැරී බලමු. අපේ ජීවිතවල අපි ස්වාමින් වහන්සේට විරුද්ධව කළ පාපයන් අපි සිතින්ද වචනයෙන්ද ක්‍රියාවෙන්ද උන්වහන්සේට විරුද්ධව හැසිරෙනු අවස්ථාවන් අපි මේ වෙලාවේ සිහිපත් කරමු. අපි මතක් කරගමු එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෞකාර අප උදෙසා උන්වහන්සේගේ ජීවිතය පුදන්ට තරම් අපිට ආදරය කර තැනන් වහන්සේ බව. ඒ පෞකාර වූ මට, ඒ පෞකාර වූ අපිට ඉන්නේ උන්වහන්සේ පමණයි. ඒ නිසා මේ වෙලාවේ අපේ ජීවිතවලට හැරී බලනවා සමගම අපේ පෞකාර ගතිය අපි සිහිපත් කරගනිමින්, අපේ පෞකාර ස්වභාවය අපි සිහිපත් කරගනිමින්, අපි යාඥාවෙන් යුතුව අපි කියමු, පෞකාර වූ මට, පෞකාර වූ මට ඇත්තේ ඔබ වහන්සේ පමණයි. පෞකාර වූ මට පෞකාර වූ මට, පෞකාර වූ මට ඇත්තේ ඔබ පමණක්ය. පෞකාර වූ මට, අපි නැවතත් කියමු, පෞකාර වූ මට, පෞකාර වූ මට, පෞකාර වූ මට ඇත්තේ ඔබ පමණක්ය. පෞකාර වූ මට, ඕ ස්වාමිනී, පෞකාර වූ මට ඉන්නේ ඔබ වහන්සේ විතරයි. පෞකාර වූ මගේ පෞකාර කම වෙනුවෙන් ජීවිතේ දුන්නේ ඔබ වහන්සේ විතරයි. ඒ උතුම් පූජාව අපිට සිහිපත් වෙනවා පියාණෙනි. ඒ උතුම් පූජාව සිහිපත් කරන මේ ශුද්ධ සතියේට අපි පිය නගන්ට සූදානමින් සිටින මේ මොහොතේ අපි සිතින්ද, මනසෙන්ද, ශරීරයෙන්ද අපේ ජීවිත අපි පිළියෙල කරගමු. අපි සැබෑ පසුතැවිල්ලකට එමු. උන්වහන්සේගේ දෑත් උන්වහන්සේ ඔබමා වෙනුවෙන් විහිදාගෙන උන්වහන්සේ වෙත හැරී එනකම් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි මොහොතක් නිශ්චලව සිටමින් අපේ ඒ පෞකාර ගතිය අපි උන්වහන්සේගේ පාමුල සිහිපත් කරමු. අපි කරපු වැරද්ද, අපි උන්වහන්සේගෙන් ඈත් වෙන්න දරපු අවස්ථාව අපි සිහිපත් කරගමු. शुद्ध महत्वम जीवमान देवी स्वामिनी, අපි දැන් ඒ සිහි කරා වූ පාපය, අපේ වැරද්ද අපි ඔබ වහන්සේ පාමුල තියනවා. ඔබ වහන්සේගේ කුරුසිය පාමුල
අපේ ජීවිතය ඔබ වහන්සේට බාර දෙනවා. ජේසුනේ ඔබ වහන්සේගේ කුරුසයෙන් ගැලූ රුධිරයෙන් පව් කියා සිටි අපි හැමගේ පාපයන් දැන් සෝදමින් අපි ඔබ වහන්සේ වෙත ලං කරගන්න. අපි සිතින් වැරදි කරා. අපි ක්‍රියාවෙන් වැරදි කරා. අපි අපේ ජීවිතයෙන් වැරදි කරා. අපි අපිට ඕන විදියට හැසිරුණා. අපිට ඕන විදියට අපේ මනදොල පිනවමින් අපි කටයුතු කරා. අපිට සමා වෙන්න. අපිට සමා වෙන්න. අපේ පාපයන් වලට සමාව දීලා අපි ඔබ වහන්සේ බාර ගන්න. අපි මේ වෙලාවේ පසුතැවීමේ සිත් ඇතුව උන්වහන්සේගේ පාමුල සිටමින් උන්වහන්සේට බාර වෙමු. දෙවි පියාණෙනි, දැන් පව් කියා සිටි අපි හැම ඔබ වහන්සේගේ අත්වලට බාර වෙනවා. ඔබ වහන්සේ අපේ එකිනෙකාව පවිත්‍ර කරමින් ඔබ වහන්සේ වෙත ලං කරගත මැනව. ඔබ වහන්සේත් එක්ක අලුත් ගමනක් යන්න. අලුත් මැවිල්ලක් ලෙස ජීවිතේ හැඩගස්ව ගන්න. අපිට පිහිට වෙන්න. ශුද්ධාත්මයන්ෙනි, අපිත් එක්ක ගමන් කරන්න. අපි ලෝකයට යන විට එන පරීක්ෂාවන් හමුවේ ඔබ වහන්සේ අපිව ශක්තිමත් කරන්න. ඒ පරීක්ෂාවන් ජය ගන්න. යක්ෂයව පරාජය කරලා ඔබ වහන්සේ එක්කම ගමන් කරන්න. අපිට පිහිට වෙන්න. අපි ඔබ වහන්සේගේ අත්වලට බාර වෙනවා. අපි ඔබ වහන්සේගේ කුරුසිය පාමුල ඔබ වහන්සේගේ අත්වලට යටත් වෙනවා. ජේසුනේ, මෙන්න අපි බාරයි. අපිව පවිත්‍ර කරමින් ඔබ වහන්සේ කැමති පරිදි අපිව ගෙන යන්න. යේසුස් වහන්සේගේ උතුම් නාමයේ වටිනාකම නිසායි. ආමෙන්. අපි අපගේ දෙවෙනි බයිබල් කියවීමට ඇහුම්කන් දෙමු. දෙවෙනි බයිබල් කියවීම හැටියට මා තෝරා ගනු ලැබුවේ මතෙව්තුමාගේ සුභාරංචියේ 27 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 14 වෙනි පදයේ දක්වා ඇති බයිබල් කොටස. යේසුස් වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියේ පෙනී සිටිසේක. ඔබ යුදෙවරුන්ගේ රජුදැයි උන්වහන්සේගෙන් ප්‍රශ්න කළේය. එසේ කියන්නේ ඔබය. යේසුස් වහන්සේ උත්තර දුන්සේක. නායක පූජකවරුන්ද ප්‍රජා මූලිකයන්ද උන්වහන්සේට වරද තැබූ විට උන්වහන්සේ කිසි උත්තරයක් නොදුන්සේක. එවිට පිලාත් මොවුන් ඔබට විරුද්ධව නගන චෝදනා ඇසෙන්නේ නැද්දැයි ඇසී. එහෙත් යේසුස් වහන්සේක වචනයකින් පමණවත් උත්තර නොදුන්සේක. එබැවින් ආණ්ඩුකාරයා අතිශයින් මාවිත විය. අපි මේ දෙවෙනි කොටස හැටියට 15 වෙනි පදයේ සිට 18 වෙනි පදයේ කොටසට අහුම්කම් දෙමු. යේසුස් වහන්සේට මරණීය දණ්ඩනය. මංගල්‍යදී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර ගහනු ලැබීම සිරිතක්ව තිබිනි. එකල්හි යේසුස් බරබ්බස් යයි නම් දැරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය. එයින් සෙනඟ රැස් වූ විට මා ඔබට කවරෙකු නිදහස් කර දෙනවාට ඔබ කැමතිද? බරබ්බස් කියන යේසුස්ද නැතහොත් ක්‍රිස්තුස් කියන යේසුස්ද? පිලාත් ඔවුන්ගෙන් නැසීය. එසේ ඇසී ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවා දුන් බව පිලාත් දැන සිටි හේයින්. ස්වාමින් වහන්සේගේ වචනේ තේරුම් ගන්න උන්වහන්සේ ඔබට පිහිටවන සේක්වා. අපි දැන් අපගේ මදහත් යදුන් වෙනුවෙන් ස්වාමින් වහන්සේ ඉදිරියට එමු. අපි ආඥා කරමු. මුළු විශ්වයේ මෞංකාරු ආදරවන්ත දෙවි පියාණනි, ඔබ වහන්සේගේ පාද පාමුලට ස්වාමින් වහන්සේ එක් දරු කලක් වශයෙන් එක් පවුලක් වශයෙන් අපි එකතු වෙනවා.
මන්ද ස්වාමීන් වහන්සේ මේ දිනවල ස්වාමිනී විවාහ සංවත්සර උපන්නේ දී තිබෙන දරුවන් ගැන ඔබ වහන්සේ බාර කළ යාඥා කරනවා මගේ ස්වාමීන් වහන්සේ. ස්වාමිනී දරුවන් ස්වාමිනී නව වසරකට පාදවන වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුල ස්වාමිනී. ඒ නව වසරකට පාදවන්න ඔබ වහන්සේ මඟ පෙන්වීම දෙන්න මගේ ස්වාමිනී. ආශිර්වාද කරන්න මගේ පියාණන් වහන්සේ. ස්වාමිනී ඒ නව වසර වගේම ස්වාමිනී ජීවිතයත් ඔබ වහන්සේ තුල අලුත් කරගෙන ස්වාමීන් වහන්සේ. ඒ වසරට පාතබන්න හොඳ මඟ පෙන්වීම ආශිර්වාද දෙන්න මගේ පියාණන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ බලාපොරොත්තු ඔවුන්ගේ උමනාවන් ඔබ දකිනවා මගේ ස්වාමීන් වහන්සේ. ඉදිරිදී ස්වාමීන් වහන්සේ සියල්ල සාර්ථක කරගන්න ස්වාමීන් වහන්සේ. ඒ දරුවන්ට ඔබ වහන්සේගේ දයත් යොමු කරන්න මගේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ බාර කළ යාඥා කරනවා මගේ පියාණනි. අපේ සභාවේ මේ දිනවල ස්වාමීන් රෝගී සිටිනා වූ ස්වාමීන් වහන්සේ විවිධ පීඩා මැද සිටිනා වූ ස්වාමීන් දරුවන් ගැන යාඥා කරනවා මගේ ස්වාමීනි. ඔබ වහන්සේ ඔවුන් දෙසෙන් තමල ස්වාමීන් වහන්සේ ඔවුන්ට ස්වාමීනි අවශ්‍ය ස්වාමීන් වහන්සේ නිරෝගී සුවය. ඒ පාස්නේ වලට ස්වාමීනි අවශ්‍ය මිදීම ස්වාමීනි ඔබ වහන්සේ ළඟ කර දෙන්න මගේ පියාණන් වහන්සේ. නිරන්තරයෙන් ස්වාමීන් වහන්සේ සතුටින් සමාදානයෙන් ගත කරන්න ස්වාමීන් වහන්සේ. ඔවුන්ට ඔබ වහන්සේ මඟ පෙන්වීම දෙන්න ස්වාමීන් වහන්සේ. මේ වසංගත කාලවල ස්වාමීන් වහන්සේ එන්නා සියලු පීඩා වලින් ස්වාමීන් වහන්සේ. සියලු පරීක්ෂා වලින් ස්වාමීන් වහන්සේ. ඔවුන් ඔබ වහන්සේ ආරක්ෂා කරගන්න ස්වාමීන් වහන්සේ. මෙන්න ස්වාමීන් වහන්සේ මේ සියලු ඔබ වහන්සේ ඉල්ලා සිටිමින් ස්වාමීනි යාඥා කාලේ සම්පූර්ණ භාතෘ බාර කරනවා කැප කරනවා ස්වාමීනි. යේසුස් වහන්සේගේ අතුතුන් නාමයෙන් ආමේන්. අපිට අද දවස මුලින් සඳහන් කළා වගේ ප්‍රීතිමත් වූ දවසක්. අපිට අතීතයට යන්න පුළුවන් නම් ගිය අවුරුද්දේ මේ දවස් අපි කොහොමද ගත කළේ කියලා ඔබේ මතකයට එකතු වෙනවා. පුංචි දරුවන් පෙරටු කරගත් පෙරහැරේ පැමිණ අපිත් දේවමාලිගාවට ඇතුල් වුණු ආකාරය. ඒක අපේ හිත යම්කිසි චිත්ත රූපයක් හැටියට යේසුස් වහන්සේට සමාන කළොත් බයිබලයේ සටහන් වෙන පරිදි මේ විශේෂ දවසේ යේසුස් වහන්සේ යෙරුසලම් දේවමාලිගාවට වඩිනවා. ඒ සඳහා එතුමා ගත්තු තීන්දුව සහ තීරණ කීපයක් බයිබලයේ සඳහන් වෙනවා. එක දවසක් යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට කතා කරලා කියනවා ඒ හිටියා වූ බෙතානිය ගමට නුදුරු පෙත්පාගේ ගමට ගිහිල්ලා ඒ යන විට ඒ ගමට ඇතුල් වෙන විට ඔබට හම්බ වෙනවා එක්තරා ස්ථානයක කිසිවෙකු කිසි කලක පිටේ නොනැගුණු කොටලුවෙක්ව ගහක බැඳලා තියෙනවා. එයාව ලිහාගෙන එන්න කියලා තමයි යේසුස් වහන්සේ මේ ගමනට ආරම්භයක් ගන්න. Go to the village ahead of you and just as you enter it you will find a colt tied there which no one has ever ridden. මේ කොටලුවාගේ පිටේ කිසිම කෙනෙක් කිසි කලක නොනැගුණු සතෙක්ව තිබුණා. ඒකෙන් අදහස් කරනවා මේ කොටලුවා බොහොම පිරිසිදු වුණු ඉදුල් නොවුණු කොටලුවෙක්. ඒ කොටලුවාව යේසුස් වහන්සේ පාවිච්චි කරනවා තමන්ගේ පළමු නොඉඳුල් ගමනට යන්න. එයින් අදහස් කරේ යෙරුසලම් දේවමාලිගාව පවිත්‍ර කිරීමේ අදහස. යේසුස් වහන්සේගේ ගමනේහි අරමුණ මොකක්ද? What was the journey to Jerusalem Jesus was? What is the main purpose? අපි මේක ගැන කල්පනා කරනකොට කරුණු කීපයක් මතක් වෙනවා. නැත්නම් මතක් කරගන්න බයිබලයේ අපිට පාදක වෙනවා. පළවෙනි කාරණාව තමයි දේවමාලිගාව පවිත්‍ර කිරීම. දෙවනුව ඒ
දේවමාලිගාවේ එවකට හිටපු සෙනගව නැත්තම් එහි නොඑක් කාරණාවල එළී තිබුණා වූ මිනිසුන්ව පවිත්‍ර කරන්න. ඒ පවිත්‍ර කිරීමට යේසුස් වහන්සේ බලාපොරොත්තු වුණේ දේවාත්මයෙන් ඔවුන්ව පවිත්‍ර කරන්න. When Jesus was entering to the Jerusalem temple, there were so many people inside the temple and also the outside the temple. There were people. Many of them are doing corrupt jobs, selling some goods, selling some animals. Jesus asked them to go out. මෙතනින් ඉවත් වෙලා යන්න. මොකද මේක දෙවියන් වහන්සේගේ මාලිගාව. This is the temple of God. This is the place of worship to God. Don't unclean or don't do corrupt thing inside the temple. අපේ ජීවිතේ හිට තියෙන තත්වයන් තුල මා නිතරම කියනවා අපි নমස්කාර කරන ස්ථානය දෙවියන් වහන්සේට සුද්ධ වූ ස්ථානයක් හැටියට තබා ගන්න. Where we worship as a church congregation, we should have keep that place very clean. මේක තමයි ස්වාමින් වහන්සේ මුලින්ම අපිට මතක් කරලා දෙන්නේ. ඒ පිරිසුදුකම තියෙන්න ඕන දෙවියන් වහන්සේගේ ආත්මය මෙහි රැඳී පවතින. අද දවසේ මා මුලින්ම ඔබට මතක් කරන්න කැමතියි ඔබට මේ දේවස්ථානට නමස්කාරයට බැරි වුණත් යේසුස් වහන්සේ ගමනේ අරමුණ පළවෙනි එක හැටියට අපි උත්සාහයක් ගනිමු. අපි කොහේ සිටියත් මේ දේවස්ථානය නැත්තම් දෙවියන් වහන්සේට නමස්කාර කරන අවස්ථාව ඒ සිද්ධාස්ථානය තුල දේව ආත්මේ සැරිසරන පිණිස අපි පිරිසිදු මනසකින් ස්වාමින් වහන්සේට නමස්කාර කරන්න. හුඟක් අයට උදෑසන ඉරිදා දවස මනස නිරවුල්ව තියා ගන්නට දෙවියන් වහන්සේ මේ තුලින් මඟ පෙන්වීමක් ලබා දෙනවා. අපිට පුළුවන්කම තියෙන්න ඕන සියල්ලත් හැරලා ස්වාමින් වහන්සේගේ ස්ථානට එන්න උන්වහන්සේට පිරිසිදු තැනක නමස්කාර කරන්න. දෙවෙනි අරමුණුනේ යේසුස් වහන්සේ මේ ස්ථානට එන විට එතන හිටපු මිනිස්සුන්ගේ සිත් හඳුනා ගැනීමේ අවස්ථාව යේසුස් වහන්සේට තිබුණා. අපි මේ බයිබල් කොටස කියවද්දී අපිට දකින්න ලැබෙනවා එතන හිටපු වෙලෙන්දාන්ගේ తත්වය, එතන හිටපු මිනිස්සු. ඇයි ඒ අය එහෙම කළේ? ඒ අය ගොඩාක් අය කල්පනා කරනවා යේසුස් වහන්සේට වෙන්වුණු නැත්තම් දෙවියන් වහන්සේට වෙන්වුණු සිද්ධාස්ථානයේ හැටියට නෙවෙයි උන් කල්පනා කරේ මේ තැන තමයි අපිට අපේ සියලු කාර්යයන් කරගන්න තිබෙන අවස්ථාව. මෙතනින් අපේ ජීවිතේ ආත්මික පිරිසිදුකමක් ලබා ගන්න නෙවෙයි ඔවුන්ට උවමනාව තිබුණේ. ඔවුන්ට උවමනාව තිබුණේ ඔවුන්ගේ ජීවිතේ ලෞකික ජීවිතේ ගොඩනැගීම් ඉටු කරගන්න. නමුත් යේසුස් වහන්සේට වුණා මේ මිනිසුන්ගේ හදවත් පිරිසිදු කරන්න දෙවියන් වහන්සේගේ ආත්මෙන්. Jesus wanted to clean the all people mind by God's Spirit. Oh Spirit of God. අද ඔබ හැම දිනාට මම ආරාධනා කරන ඔබේ ජීවිතේ ස්වාමින් වහන්සේට බාර දෙන්න. අපි දැන් ක්‍රමක්‍රමයෙන් මේ රෝගී තත්ත්වයට පත් වෙලා රටවල් ඒ වගේම අපේ පවුල් අපේ සමාජය අපිරිසිදු තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ අපිරිසිදුකම තුලින් අපි වෙන්වීම ඈත් වීම එන්න වැඩි වෙනවා. අපිට අල්ලපු ගෙදරත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැහැ. කතා කරන්න අවස්ථාවක් නැහැ. ඔවුන් දැක බලා ගන්න මුණ ගැහෙන්න හමු වෙන්න අවස්ථාවක් නැහැ. වෙන්වීම ඈත් වීම අපි අතර ඇති වෙනවා. ඒ පරතරය අපි සම්පූර්ණ කරගෙන තියෙන්නේ අපිරිසිදුකම හේතුවෙන්. අපි දෑත් සෝදන තත්ත්වයට අපේ මුඛ වාඩම් යොදා ගන්න තත්ත්වයට ඈතින් ඉන්න තත්ත්වයට පත් වෙනවා. මොකද අපි කල්පනා කරනවා මේ පරතරය තමයි අපිරිසිදු. ස්වාමින් වහන්සේත් එක්ක අපේ පරතරය ඈත් වෙන්න අපි පත් වෙනවා අපිරිසිදු මිනිස්සු හැටියට. දෙවියන් වහන්සේගේ පුත්‍රයාට යේසුස් වහන්සේ දැක්කේ මේ මිනිස්සු දේවස්ථානය තුල එමත් නැත්නම් මේ දේව මන්දිරය තුල
ක්‍රමක්‍රමයෙන් ස්වාමින් වහන්සේගෙන් ඈත් වෙමින් ඔවුන් අපිරිසුදු තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ මේ ජෙරුසලම් දේවමාලිගාවට ඇතුල් වෙලා මේ අයට අභියෝගයක් කරන්නේ ඕගොල්ලෝ මෙතනින් ඈත් වෙන්න. ඈත් වෙන්න කියලා කිව්ව ඕගොල්ලෝ කරන කාර්යවලින් ඒවට යෙදී ඉන්න මිනිස්සු හැටියට. නමුත් දෙවියන් වහන්සේ තුල එය අපිරිසුදු නොකර උන්වහන්සේ තුල පිරිසුදු ආත්මයකින් ඇවිල්ලා උන්වහන්සේට নমස්කාර කරන්න කියලා. මේ தත්ත්වය තුල අපි අපගේ අද දවස මෙනෙහි කරන විට මෙයින් පස්සේ වුණු සිදුවීම් රසක් යේසුස් වහන්සේ අපිට එළිදරව් කරනවා. එදා යෙරුසලම් දේවමාලිගාවට ගිය යේසුස් වහන්සේට සිදු වෙනවා මේ මිනිසුන්ව යෙරුසලම් දේවමාලිගාවෙන් එළවලා දාලා නැවත ඒක දෙවියන් වහන්සේට සුදුසු ස්ථානයක් බවට පත් කරන්න. අද අපිට මේ පළවෙනි බයිබල් කියවන තුලින් දෙන පළවෙනි අභියෝගය තමයි අපි නැවත මේ දේවස්ථාන වලට සෙනග අපි ඔක්කොම එකතු වෙන කාලයක් බලාපොරොත්තු වෙන්න තිබෙනවා. ඒ සඳහා අපේ හිත් ජීවිත අපේ ආත්ම දෙවියන් වහන්සේ ඉදිරියේ පිරිසිදු කර ගන්නට තිබෙනවා. එසේ පිරිසිදු කරගත්තොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඔක්කොම එක්ක ඇවිත් ස්වාමින් වහන්සේට নমස්කාර කරන්න. ඒ নমස්කාරය සඳහා යේසුස් වහන්සේ ගත්ත ක්‍රියාමාර්ග වලට අපි කොහොමද ඇතුළත් වෙන්නේ? පළවෙනි කාරණාව අමතක කරන්න එපා. යේසුස් වහන්සේ තෝරගන්න කොටලුව. මේ කොටලුවාව මා මුලින් වගේ කිසි කෙනෙක් කිසි කලක පාවිච්චියට අරගෙන නැති කෙනෙක්. කිසි කලක ඒ බැටළුවා පිට කිසි කෙනෙක් නැගලා තිබුණේ නැහැ. ඒ බැටළුවා ඊ타ත්ම පිරිසිදු, ඒ වගේම පාවිච්චියට නොගත් කෙනෙක්. clean and unused. අපි අතර කී දෙනෙක් ඉන්නවද ස්වාමින් වහන්සේ තුල පාවිච්චි නොවූ අය? කිසිම දෙයකට පාවිච්චි නොවූ අය. කිසිම දෙයකට පාවිච්චි නොවුණු දෙවියන් වහන්සේ මහිමයට පත් කිරීමට යොදා ගන්න යේසුස් වහන්සේ එදා තීරණය කරා. යේසුස් වහන්සේ බැටළුවා යොදා ගන්නව මොනවටද? නැත්නම් මේ කොටලුවා යොදා ගන්නව මොනවටද? දෙවියන් වහන්සේව මහිමයට පත් කර ගන්න ගමන සඳහා. අද මුළු ලෝකයේම සමහර විට විශේෂයෙන් ක්‍රිස්තියානි රටවල් දේවස්ථානවල Tamanට රැස්විය හැකි හැම තැනකම යාඥා කරන්නට යන යාඥා කරන අපේ සමාජ මාධ්‍යවල අපේ තරුණියන් කණ්ඩායම් හැටියට සජීවීව අන්තර්ජාලය ඔස්සේ එකතු වෙලා යාඥා කරන මේ අතර කොච්චර ඉන්නවද මීට පෙර මෙවැනි දෙයකට පාවිච්චි නොවුණු අය? අපිට ව්‍යසනය ළඟා වුණාම ඒක වැරදි කියනවා නෙවෙයි, අපිට හිතෙනවා අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් පාවිච්චි වෙලා නැහැ කියලා. දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි හැමෝම පාවිච්චි වුණා නම්, පාවිච්චි වෙලා තිබුණා නම් සමහර විට මේ ව්‍යසන අපි කරා නොඑන්නට තිබුණා. ඒ නිසා යේසුස් වහන්සේ තෝරගන්න ඒ පිරිසිදු නැත්තම් කවදාවත් පාවිච්චි නොවුණු බැටළුවා නැත්තම් කොටලුවා, මේ කොටලුවා පිට ස්වාමින් වහන්සේ යෙරුසලමට ගියා වගේ දේවමාලිගාව පවිත්‍ර කරන්න. ඔබ ඊළඟ වතාවේ අපි එකතු වෙන විට මේ මුළු මහත් සමූහයක් එක්ක, ඔබේ පවුලේ එක්ක, ඔබ මෙතෙක් පාවිච්චි නොකරපු ස්වාමින් වහන්සේගේ ආශිර්වාද, ස්වාමින් වහන්සේ වෙනුවෙන් පාවිච්චි කිරීමට ඉතිරිව තියෙන දේ රැගෙන යේසුස් වහන්සේ වෙත එන්නට තිබෙනවා. මේ දවස්වල අපගේ මහානායකතුමත් අපිට නිතර පණිවිඩ එවනවා. අපි කරන සේවයන් වලදී බොහොම පරිස්සමින් ජනතාවට හිතවාදීව ඔවුන් ආත්මිකව ගොඩනගන්නට කාර්යයන් ඉටු කරන්න. ඒ වගේම ඔබත් මතක තබා ගන්න, නීතියට ගරු කරමින්, රටේ නීතියට ගරු කරමින් පරිස්සම්ව රෝගාබාධයන්ට ගොදුරු නොවි යහපත්ව මේ දේවල් කරන්න. එලෙසින්ම හොඳට පාවිච්චි වෙන්න.
ඒ ගැන අපි අගය කරනවා වගේම අපිට කනගාටුවකුත් එනවා මේ ව්‍යසනයන්ට පත්ව සිටින සෙනගට අපි උදව් කරන විට සමහර අයගේ ජීවිත දිහා බලනකොට ඔවුන් දෙවියන් වහන්සේ වෙනුවෙන් කිසිම දවසක මොනම විදියකින්වත් උන්වහන්සේ බලාපොරොත්තු දෙයක් ජීවිතය තුල පාවිච්චි කරලා නැහැ. පාවිච්චි වෙන අවස්ථා පැමිණියත් ඔවුන් ස්වාමින් වහන්සේට අයිති දේ කැප කරන්න පූජාවෙන් අඩුම තරමේ নমස්කාරට සහභාගී වෙන්නවත් ඔවුන් කල්පනා කරලා නැහැ. මේක කනගාටුවෙන් උනත් කිය යුතුව තිබෙන දෙයක්. ඒ හේතුවෙන් අපි කාවත් බෙදාවෙන් කරනවා නෙවෙයි. නමුත් ස්වාමින් වහන්සේ දා දේවමාලිගාව පවිත්‍ර කරන්නට පිටේ නැගුණු කොටලුවා දේව මහිමයට ආශිර්වාදයක් වන පිණිස පාවිච්චි කරා. ඔබ අපි හැමෝම අපේ ජීවිතයේ එවැනි චරිත අපි පාවිච්චි නොවුණු චරිතයක් කොටලුවෙක් හැටියට අපි ඉන්නවා නම් ස්වාමින් වහන්සේට ඊට පිට තියන්න ස්වාමින් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ අරමුණ සම්පූර්ණ කරන්න පාවිච්චි කරන්න අපි තීරණයක් ගත යුතුව තිබෙනවා. ඊළඟ කාරණාව අපි ස්වාමින් වහන්සේ මේ කර්තව්‍යෙන් පස්සේ උන්වහන්සේව මරණය පිණිස අල්ලාගත්තු අවස්ථාවේදී මේ පාවිච්චි වෙන අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරන බැටළු පැටියානෝ හැටියට ස්වාමින් වහන්සේ පිලාත් ඉදිරියේ ඉන්නවා. උන්වහන්සේ පාවිච්චි වෙන අපි වෙනුවෙන් අපේ ගැලවීම අපිට ලබා දෙන්න. ඒ අවස්ථාව ඉතාමත්ම සෝකී වූ අවස්ථාවක්. ඒ වගේම පිලාත් ආණ්ඩුකාරයාට ලොකු අභියෝගයක් පැමිණි අවස්ථාවක්. ඔහු යේසුස් වහන්සේට තීන්දුවක් දෙන්න තිබුණා. ඔහු ඒකට බලය හිමිකරු. ඉතින් ඔහු ඉදිරියට යේසුස් වහන්සේ ගෙනාව අවස්ථාවේදී යේසුස් වහන්සේගෙන් ඔහු ප්‍රශ්න කරනවා. ඔබ යුදෙව්වන්ගේ රජද? ඔබ රජ කෙනෙක්ද කියන එක. මක්නිසාද යේසුස් වහන්සේ රාජශ්‍රීයෙන් යෙරුසලමට ගිය අවස්ථාවේදී සෙනග යේසුස් වහන්සේව රජෙක් හැටියට සමාජගත කරනවා. යේසුස් වහන්සේව හඳුන්වා දෙන්නේ සමිඳුන්ගේ නාමයෙන් වඩිනා රජතුමාට, දේව පුත්‍රයාට හෝසන්නා වේවා. මේක සමාජගත වෙලා තිබුණු ප්‍රශ්නයක්. යේසුස් වහන්සේව මරන්න එහෙම නැත්නම් උන්වහන්සේ විනාශ කරන්න ඉක්මන් වෙන්න හේතුවක් වුණා යේසුස් වහන්සේගේ මේ ජෙරුසලම් ගමන. ඒ නිසා එහිදී ප්‍රකාශ වුණු ජනතා අදහස මිනිස්සු බියටපත් කරන මිනිස්සු කියලා නම් කරේ අධිකාරීවාදී නැත්නම් අධිකාරී බලය තිබුණා වූ පූජක පැලැන්තිය රාජ්‍ය නායකයන්ට ඒක හේතුවක් වුණා යේසුස් වහන්සේව අල්ලාගෙන පිලාත් ඉදිරියට ගෙන එන්න. පිලාත් යේසුස් වහන්සේට මේ තීන්දුව දෙන්න ඉස්සෙල්ලා ජනතාව යේසුස් වහන්සේට දුන්නු රාජශ්‍රීය නැත්නම් රජකම යේසුස් වහන්සේගෙන්ම ඒකට ඇත්තද නැත්තද නැත්නම් ඒක නිවැරදිද කියන එක දැනගන්න යේසුස් වහන්සේගේ වචන පිලාට්ට ඌමනා වුණා. මොකද පිලාට්ට ඕන වුණේ යේසුස් වහන්සේට සාධාරණ වූ විනිශ්චයක් දෙන්න. When the high priest and the authority people of Rome government, they brought Jesus to Pilate. At that time Pilate wanted to give a clean and justice or righteous judgment to Jesus. At that time there were many people around the judge board. They were shouted, "We need Barabbas. We need Barabbas." පිලාත් මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා පිලාත් මේ මිනිස්සුන්ගෙන් අහනවා, ඔබට ඕන නාසරෙත් යේසුස්ද නැත්නම් ක්‍රිස්තුස් කියන යේසුස් නොවෙනවා නම් බරබ්බස්ද? අපි මේක බයිබලයේ මේ විදිහට සඳහන් වෙනවා. යේසුස් වහන්සේ ඉදිරියේහි පිලාත් කියනවා මේ මිනිස්සුන්ට, ඔබට ඕන කාවද?
පිලාත් මේ විදිහට කියනවා. Pilate asked them, which one do you want me to release to you? Barabbas or Jesus who is called Christ? කොයි එක්කෙනාද ඔබට ඕන? ජීසස් නම් බරබ්බස්ද නැත්නම් ක්‍රිස්තුස් නම් යේසුස්ද? මේ දෙන්නගෙන් කවුද ඔබට ඕන? මේක තීරණය කරන්න මිනිස්සුන්ට නොයෙක් කාරණා තිබුණා. එක පැත්තකින් නොයෙක් බලපෑම් තිබුණා. මේ බලපෑම් මැද්දේ අර යේසුස් වහන්සේ රාජශ්‍රීයෙන් යෙරුසලමට යනකොට මේ අපේ රත්තුමයි කියපු සෙනග එදා ඒ සෙනග අනිත් පැත්තේදලා කියනවා නෑ අපිට ඕන බරබ්බස්. මොකක්ද හේතුව? What was the reason was behind? මොකක්ද හේතුව? ඒකට හේතුව තමයි මේ සෙනග හිටියේ නොයෙක් දෙනාගේ අත යට. They want the thug people, maybe corrupt people, maybe authority people, people like political leaders, people like high priest. They are the people who pressed, don't ask to release Jesus Christ. මොකද හේතුව? යේසුස් වහන්සේ නිදහස් වුණාම නැත්නම් යේසුස් වහන්සේ බැහැරට ගියාම මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැත්නම් මේ මිනිස්සුන්ගේ අසත්පුරුෂ දේවල් ඉදිරියට ගෙන යන්නට ඔවුන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් මේ යේසුස් වහන්සේ රජ කෙනෙක් නොවෙන්න පිණිස උන්වහන්සේව කුරුසි තැන්පත් කරන්න නැත්නම් කුරුසියේ මරන්න පිලාත් යෝජනා කරනවා. අද ප්‍රේමවන්තිනි මේ කාරණා විස්තරහ ඔබට මට ගන්න තිබෙන ප්‍රධාන දේ අපි හැමෝටම මේ කාලයේදී පවිත්‍ර වීමේ නැත්නම් දෙවියන් වහන්සේට සාක්ෂි දීම සඳහා හොඳ තීරණයක් ඕන. හොඳ තීන්දුවක් ගන්න තිබෙනවා. එක කෙනාගේ බලපෑම් වලට යටත් වෙලා තීන්දුව ගන්නවද? එසේත් නැත්නම් යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ආත්මයට යටත් වෙලා තීන්දුව ගන්නවද කියන්න ඒක තීරණය කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේක බොහෝ විට අපේ රටේ නායකින්ටත්, ඒ වගේම දේශපාලන නායකින්ට, ඒ වගේම වෙනත් ආගම්වල නායක නායිකාවන්ට, රටේ ඉන්න මූලිකයින්ට, අපේ සභාවල් ඉන්න අයට හිතන්න තියෙන කාරණාවක්. ලෝක නායකින් හිතන් තියෙන කාරණාවක්. අපි තීරණ ගන්නකොට දෙවියන් වහන්සේ අනුමත කරන තීන්දුවද අපි ගන්න. අපේ රටේ උන්නතිය, අපේ රටේ සෞභාග්‍ය, අපි අනිත් ලෝකයන් රටවල් වලට වඩා ඉහළින් ඉන්න ඕන කියන එකට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්ත පළදරන තීන්දුවක් ගන්න ස්වාමින් වහන්සේ ඉදිරියේ ඒක දෙවියන් වහන්සේට යුක්ති සහගත වූ සාධාරණ තීන්දුවක් ගන්න අපිට කාලය ඇවිල්ලා තියෙනවා. පිලාත් මේකෙදී මිනිස්සුන්ට අවස්ථාව දෙනවා. මොකද ඔහුටත් ඒක ගන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. හේතුව ඔහු පිරිසිදු වෙච්ච කෙනෙක් නෙමෙයි දෙවියන් වහන්සේගේ ආත්මය. දෙවියන් වහන්සේගේ ආත්මෙන් පිරිසිදු වෙච්ච කෙනෙකුට දැඩි තීරණයක් ගන්න පුළුවන් නෑ. මම ඉන්නේ යේසුස් වහන්සේ වෙනුවෙන් කියලා. යේසුස් වහන්සේ කල්වරි කුරුසයට යන විට ඒ තීන්දුව ගන්නවා ගෙත්සෙමනේදී. නෑ මම මේ තීන්දුව ගන්න මොකද මම ස්වාමින් වහන්සේ අතර පරතරය තුල ඉතා පැහැදිලිව කියන්න ඕන. මම දෙවියන් වහන්සේට ගොඩාක් සමීපයි. අපි අතර අපිරිසුදුකමේ පරතරයක් නැහැ. ඒ නිසා මට පුළුවන් සාධාරණ තීන්දුවක් ගන්න. ඔබ ස්වාමින් වහන්සේට කැප වෙන්න, යාඥා කරන්න, ස්වාමින් වහන්සේගේ දේ ස්වාමින් වහන්සේට දෙන්න මේ තීන්දුව අද ගන්න තියෙනවා. දෙවනුව ඔබ මේ ස්වාමින් වහන්සේ ඉදිරියේ අද යේසුස් වහන්සේ රාජශ්‍රීයෙන් යෙරුසලම් දේවමාලිගාවට පැමිණිලා ඒ පවිත්‍ර කිරීමේ කටයුත්තේදී පවිත්‍ර වීම සඳහා ඔබට මට ගන්න තියෙන දෙවෙනි තීන්දුව තමයි සැබෑ යේසුස් වහන්සේව සමාජගත කරන්න වෙහෙස මහන්සි ගන්න එක. බරබ්බස්ලව සමාජගත කරන්න නෙවෙයි. යේසුස් වහන්සේව දේව පුත්‍රයා හැටියට নমස්කාර කරමින් සමාජගත කරන්න. පිලාත් ඒකට අත්වැලක් දෙනවා සෙනගට. ඔබට ඕන කරන්නේ යේසුස් නම් බරබ්බස්ද නැත්නම් යේසුස් නම් ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ කියලා කිව්වේ අපේ පාපයට
ගැලවුම්කරුවෙක්. අද අපිට හැමෝටම ඕන වෙලා තියෙන්නේ අපේ පාපයෙන් නිදහස් වෙලා මේ බාහිර ලෞකික අනපේක්ෂිත කරදර පීඩා වලින් නිදහස් වෙලා අපේ ජීවිතයට හානියක් කරන්න බැරි යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ රැකවරණය ඇති අය බවට පත් වෙන්න. ඒකට අපි ක්‍රිස්තුස් වහන්සේ සරණ යන්න තියෙනවා. යේසුස් වහන්සේ ගැලවීම ලැබපු කෙනෙකුට අත තියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. යේසුස් වහන්සේ මාර්ගය සත්‍ය ජීවනය වන්නා ස්වාමින් වහන්සේ නිසා අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. යේසුස් වහන්සේව වෙනුවෙන් යේසුස් වහන්සේව ඉල්ලන කෙනෙක් බවට වෙන්න. යේසුස් වහන්සේ සමාජගත කරන කෙනෙක් බවට පත් වෙන්න. අපි යේසුස් වහන්සේ වෙනුවෙන් ඉදිරිපත් වුණොත් විතරයි උන්වහන්සේව සමාජගත කරන්නට පුළුවන්කම තිබෙන්නේ. තුන්වෙනිව අවසානම අපිට පවිත්‍ර වීම සඳහා තීන්දුවක් ගන්නට තිබෙනවා. මා මුලින් කිව්වා වගේ අපි බරබ්බස් ඉල්ලපු සෙනග අතර වාඩි නොවී ඉන්නට ඕන. මුලින් යේසුස් වහන්සේ රාජශ්‍රීයෙන් යෙරුසලමට වඩින අවස්ථාවේදී යේසුස් වහන්සේ රජෙක්ය දෙවියන් වහන්සේගේ පුත්‍රයාය සමිඳුන්ගේ නාමයෙන් වඩින්නා වූ තනන් වහන්සේ කියපු සෙනග සුළු දවස් කීපයකදී අනිත් පැත්තට හැරිලා අපිට ඕන බරබ්බස් කියලා කියන. ඒ මොකද බරබ්බස් දූෂිතෙක් හැටියට මිනිමරුවෙක් හැටියට ප්‍රචණ්ඩ ක්‍රියා කරපු කෙනෙක් හැටියට රාජ්‍ය විරෝධී මිනිස්සුන්ට හිංසා පීඩා කරපු කෙනෙක් හැටියට ඔහුත් එක්ක ගියොත් තමයි ඔවුන්ගේ සාක්කුවට නැත්තම් ඔවුන්ට වටිනාකමක් සමාජ වටිනාකමක් තිබුණත් නැතත් යම් යම් ප්‍රතිපාදන මුදල් ධනවත්කම් ලැබෙන්නේ. කනගාටු වුණත් කියන්න ඕන අද අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල් වල සාමාන්‍ය ජනතාව විශ්වාසයක් තියෙන උන් අතර දේශපාලනයට ගියාම නැත්තම් දේශපාලන නායකයෙක් පිටිපස්සේ ගියාම එහෙමත් නැත්තම් සමාජෙ පිළිගත්තු බලය ඇති කෙනෙක් පස්සේ ගියාම වාසි ලබා ගන්නට පුළුවන්. අනපේක්ෂිත ලෙස ධනවතෙක් වෙන්න පුළුවන්. රැකියාවකට යන්න නුසුදුසු උනත් යන්න පුළුවන්. ඉදිරියේදී මහා මැතිවරණයක් එනවා. අද අපි මේ ඉන්න පීඩාකාරී සමය තුල මේවත් මෙනෙහි කරන්නට තිබෙනවා. අපි සාධාරණ ලෙස ජීවත් වෙන්න. අපි ගැන කෙනෙකුට යුක්ති සහගත තීන්දුවක් දෙන්න පුළුවන් පිරිසක් එක්ක අපි හිට ගන්නවා. එකම තැනන් වහන්සේ යේසුස් වහන්සේගේ පිරිස පමණයි. ඒ නිසා යේසුස් වහන්සේ අවසාන වශයෙන් අපිට තීන්දුවක් දෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ පක්ෂයට එකතු වෙලා දෙවියන් වහන්සේගේ සෙනග රැළට එකතු වෙලා උන්වහන්සේ කුරුසියෙන් දුන්නා වූ ගැලවීම ලබා ගන්නට සූදානම් වෙන්න. ඒකට ඒ සංකේතවත්වය සිහි කරන්න අපි ඉදිරියේ එන ඉරිදා දවස් සූදානම් තිබෙනවා. මේ සුද්ධ සතිය තුල ඔබට තියෙන අභියෝගය එකයි. ඔබ නොඉඳුල් කොටලුවෙක් වෙලා දෙවියන් වහන්සේ වෙනුවෙන් ජෙරුසලම් දේවමාලිගාවට යන ගමනට එක් වෙලා ඔබත් ඔබේ සභාවේ ගමනට එක් වෙලා සාධාරණ තීන්දුවක් ගන්න. ඉදිරියේ එන උත්තාන වූ දවසේ ක්‍රිස්තුස් වහන්සේ උත්තාන වූ දවසේදී බරබ්බස් ඉල්ලන පිළේ හිට ගන්න කෙනෙක් හැටියට නෙවෙයි. ඒ අය එක්ක යන කෙනෙක් හැටියට නෙවෙයි. යේසුස් වහන්සේත් එක්ක ගමන් කරන කෙනෙක් වෙන්න. ඒ සඳහා ස්වාමින් වහන්සේ ඔබට ඔබේ පිරිසිදුකමට ආත්මික පිරිසිදුකමට උන්වහන්සේ නිතැතින්ම පිහිට වෙනම ඇති. අපි හිස් නමා යාඥා කරමු. ආදරණීය යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ වචන ගැන අපි ස්තුතිවන්ත වෙනවා. අපිට අද අවශ්‍යයි පිරිසිදු වීම. ඒ වගේම ඔබ වහන්සේගේ විනිශ්චය අපේ ජීවිතේ තුන්වෙනුව අපිට අවශ්‍ය කරනවා. අපිට යේසුස් වහන්සේව තෝරා ගැනීමක් අවබෝධ කරගන්න. ඒ වෙනුවෙන් තීන්දුව ගන්න විට පිරිසිදු ලෙස ඉඳුල් නොවුණු කොටුළුවෙක් වෙන්න ඔබ වහන්සේ අපට ආශිර්වාද කරා. එලෙසින්ම දෙවියන් වහන්සේගේ පක්ෂයේ හිටින කෙනෙක් වෙන්න ඔබ වහන්සේ අපට මඟ පෙන්වනවා. ආත්මික ගැලවීමකට ආරම්භයක් ගන්න.
ඔබ වහන්සේ අපිට පිහිට වෙන්න. ස්වාමිනී අපිත් වැරදි සහගත පුද්ගලයන් සමග එක් වෙලා ඔබ වහන්සේට මරණීය දණ්ඩනය දෙන්න යෝජනා කරන අය අතර නොගොස් උත්තාන වූ යේසුස් වහන්සේගේ තේජස්ත්‍රිය දකින්න පුළුවන් ලෙස අපේ දැස් විවර කරන්න කියා අපි ඉල්ලමු. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. අපි 317 වෙනි ගීතය ගායනා කරමු. බලති දේව සමිඳුනේ ඔබ හැර අපට ගීතය. බලති දේව සමිඳුනේ ඔබ හැර අපට මෙලොව නැති කිසි කෙනෙක් ඉර ප්‍රේමයෙන් යුතු අපට ඕනේ කුයි දෙයක් යදින්නේ ඔබගෙනුයි හැම හොඳ දෙම දෙන්නේ අපහට එමෙති ඔබතුමයි සෑම හොඳ දෙම දෙන්නේ අපහට එමෙති ඔබතුමයි බලති දේව සමිඳුනේ ඔබ අපේ මිතුරයි අප සිතී ඇති සෑම රහස් දන්නේ ඔබ පමණයි දුක සැප දෙක ඇති විටදී ඇත්තේ අපට ඔබයි අවසානේ දක්වා අප අත්නාරින සැබෑ මිතුරා ඔබයි අවසානේ දක්වා අප අත්නාරින සැබෑ මිතුරා ඔබයි බලති දේව සමිඳුනේ වැළවුම් කරු ඔබයි පරීක්ෂාවන්නේදී අපහට වන්නේ ඔබමයි මරණයේ මිටියාවත් මැදී රකින්නේ ඔබතුමයි යහමඟ පෙන්වා දෙමින් අප සැම ගෙන යන්නේ ඔබමයි යහමඟ පෙන්වා දෙමින් අප සැම ගෙන යන්නේ ඔබමයි අපි එක්ක ස්වාමින් වහන්සේගේ ආඥාව ඔප්පු කර සිටිමු ස්වර්ගෙහි වැඩ සිටින අපගේ පියන් වහන්සේ වහන්සේගේ නාමයට ගෞරව වේවා වහන්සේගේ රාජ්‍ය වේවා වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙම ඉෂ්ට කරනු ලැබේවා අපගේ දවස් පුතා භෝජනය අපට දුන මැනව අපට වර්ධ කරන්නට අප කමාව කරන්නාක් වෙන අපගේ වැරදිවලටද අපට කමාව මැනව පරීක්ෂාවට පුනා නපුවෙන් අප ගලවා ගත මැනව කුමක් නිසාද රාජ්‍යත් බලයත් මහිමයත් සදා කල්හිම වහන්සේගේය ආමෙන් දැන් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාව පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සුදාත්මයන් වහන්සේගේ සැනසීම සහ ළඟ සිටීම අප සියල්ලන් සමග විශේෂයෙන් අතුරු ආබාධ සහිතව පීඩා විඳින සියලු දෙනා සමග දැනුත් මතුත් තම කල්හි වනසේක්වා ආමෙන්